ගැටුම් රණ්ඩු සරුවල් නොහොඳ නෝක්කාඩු ඕනෑම එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මේ බුදුහාඳුරු මේ බණ කියලා දෙන්නේ මොකටද අපිට? අපිට මේ බණ කියලා දෙන්නේ ඒ වගේ ගැටුම් රණ්ඩු සරුවල් වාද විවාද ඇති වෙන එක අඩු කරගන්න සහ නැති කරගන්න. මුලින්ම අඩු කරගන්න එක කරගන්න ඕනේ මේව තේරුම් ගන්න. ඊළඟට උත්සාහ කරන්න ඕනේ මොකටද? එහෙම එකක් නැතුවම ඉන්න වාද විවාද රණ්ඩු සරුවල් ගැටුම් නැතුවම ඉන්න උත්සාහ කරන්න. මුලින් අඩු කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔය වගේ විවාද වලට ඔය වගේ ඝට්ටන වලට මුල මොකක්ද? මොකක්ද මූල හේතු කියලා. පළමු කාරණේ උන්වහන්සේ පෙන්වනවා නිතර කිපෙන සුළු නම් බද්ධ වෛරයක් තියෙනවා. බද්ධ වෛරය සහ නිතර කිපෙන සුළු බව. නිතර කිපෙන සුළු බව කියන එක එන්නේ බද්ධ වෛරයක් තියෙනකොටනේ. බැඳගත්තු ද්වේෂයක් තියෙනකොට තමයි නිතර කිපෙන සුළු බව. එතකොට නිතර කිපෙන සුළු කෙනෙක් ඉන්නවා නම් එයා තේරුම් අරන් ඉන්න ඕන මගේ ඇතුලේ බැඳගත්ත තරහක් බැඳගත්ත වෛරෙකුත් තියෙනවා. ඒක තමයි මේ සැරින් සැරේ එළියට පනින්නේ. තේරුණානේ? ඒක නිකම් මේ ශනික කෝපේ එයාගේ හැටි එහෙම තමයි. ඕක පුංචි කාලේ ඉඳලම තිබුණා. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම තරහ බැඳන් ඉඳලා තියෙනවා. තරහේ වහලෙක් වෙලා ඉඳලා තියෙනවා. තරහේ 16ක් වෙලා ඉඳලා තියෙනවා. තරහේ 16ක් නම් තරහට බැඳිලා නම් අනුන් ගැන ඇති කරගෙන තියෙන ද්වේෂයට ගැට ගැහිලා නම් ඉන්නේ. නිතර කිපෙනවා නම් ඒ වගේ අය දෙන්නෙක් හිටියත් 10ක් හිටියත් එතන සංවාදයක් කරන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. කිසි දෙයක් හිත හොඳින් සාකච්ඡාවක් පටන් ගන්න හම්බෙන්නේ නැහැ. හිත හොඳින් පටන් ගත්තොත් මැදදී ඒක විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මැදදිත් යන්තම් කොහොම හරි මූට්ටු කරගෙන අරන් ගියොත් සාකච්ඡාව ඉවර වෙන්න කලින් නම් රණ්ඩුවක් අල්ලනවාමයි. ගැටුමක් හට ගන්නවමයි. සංවාදය මොකක් වෙනවද? විවාදයක් වෙනවා. විවාදයකදී ඕන කරන්නේ මොකක්ද? බැඳගත්තු තරහවල් තියෙන කිපෙන සුළු අය විවාදයකදී උත්සාහ කරන්නේ ස්වමතය ජයග්‍රහණය කරලා අන්මතය පරාජයටපත් කිරීම. ඒ කියන්නේ විවාදයක අභිලාෂ තම මතය මතු කරලා තහවුරු කරලා අන්මතය හරි වුණා. අන්මතය වැරදි වුණත් ඕනේ මොකද්ද? පරද්දන්න. යට කරන්න. ඒ මතයට තියෙන අවකාශය නැති කළා දාන්න. ඒක තමයි ඕනේ කරන්නේ. ඉතින් ඒ ඕනකම එන්නේ සාමාන්‍ය සිහිය නැති කරගෙන සිත බොහොම අපිරිසුදු කරගත්ත ධර්මයක් වන මොකද්ද? ද්වේෂය, බද්ධ වෛරය තමන්ගේ හිතේ නිතර තියෙනවා. දැන් ඔය ඇත්තන්ට මේ කියන්නේ ගෙවල් වල කිසිම දෙයක් සාමෙන් කතා කරන්න පටන්ගෙන සාමෙන් කතා කරලා සාමෙන් ඉවර කරගන්න බැරි නම් ඔන්න එක හේතුව. ඔය එක හේතුව. ඒ කියන්නේ දෙපාර්ශවයෙන් එක පාර්ශවයක්. නැත්තම් පාර්ශව 7-8ක් ඉන්නවා කියමුකෝ. ඒ පාර්ශව 7-8න් එක්කෙනෙක් හරි බැඳගත්තු තරහකින් ඉන්නවනම් යාට නිතර තරහ යනවනම් ඒක අර බැඳගත්තු ඇතුලේ තැම්පත් වෙලා තියෙන එක නිතර එළියට පනිනවනම් එයත් එක්ක කිසිම දෙයක් හොඳින් සාකච්ඡා කරන්න බෑ. ඒ වගේ තැනක සාමය සමගිය ඉතුරු කරන්න හම්බෙන්නේ. ඔක්කොම ඉවරයි. කොච්චර සල්ලි තිබුණත් සාමය නෑ. ලස්සන වාහන, ලස්සන ගෙවල් සතුට නෑ. ඇයි? කිසි කතාවක් හිත හොඳින් නෙමෙයි ඉවර වෙන්නේ. කොතනකින් හරි අතීත කරුණක් අරගෙන රිද්දනවා. හිංසා කරනවා. මනසට පීඩාවක් දරුණු ලෙස එල්ල කරනවා. එතකොට අනිත් එක්කෙනාටත් උත්තර දෙන්න හිතෙනවද නැද්ද? අනිවාර්යෙන්ම උත්තර දෙන්න හිතෙනවා. අතීතයේ ඇදගෙන එනකොට
අනිත් අයටත් අනිත් අයගේ අතීතේ ඕනනම් මතක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබේ ෆයිල් අරිනකොට අනිත් අයගේ ෆයිලුත් අනිවාර්යයෙන්ම ඕපන් කරන්න පුළුවන්. තියෙනනේ ෆයිල් කොහොමද? අර ඕනකමින් අයින් කරලා දාපුවා සහ පැත්තකට විසික් කරපුවා මිසක උච්චල දාපු ඒවා අඩුද නැත්? අඩුයි. ඒවාට එහෙනම් ඕන වෙලාවක ඇද ගන්න පුළුවන් හැමෝටම. එහෙනම් මම යෝජනා කරනවා සාමාන්‍යයෙන් ඔය අකමැත්තවල් තරහවල් ඕවා අනාගාමි වෙනකන් තියෙනවනේ. නේද? අනාගාමි වුණන්නේ කාමරාග පටික දුරු වෙලා යනවයි කියලා අපේ ධර්මෙ තියෙන්නේ. ඒතකන් තියෙනවා. හැබැයි ඒතකන් උත්සාහ කරන්න ඕනේ මොකටද? ඒ ඇති කරගත්තු ද්වේෂයක සදාකාලික වහලෙක් විදියට ජීවත් වෙන එක වළක්ව ගන්න. නැත්නම් ඒ ද්වේෂය විසින් හසුරුවන කෙනෙක් බවට තමන්පත් නොවි. ඒ ඇතිවෙච්ච තරහයේ ඒ චෛතසිකය විසින් තමන්ව හසුරවන මට්ටමක් තමන්ගේ ජීවිතේ ඇති වෙලා නම් අන්න ඒකෙන් නිදහස් වෙන්න තමයි උත්සාහ කරන්න ඕන. ගෙදරට සාමය ඕන. විවාද ඕන නැත්තම්. හැම තිස්සෙම අර කෝන්තර පිරිමහ ගන්න හිතෙන ගතිය මනසෙන් දුරු කරන්න. ස්වාමීන් වහන්සේලා අතර සංවාදයක් නැතුව විවාදයක් පැන නැගිලා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි විවාද මූලය තමයි ක්‍රෝධ බහුලකම නැත්නම් ද්වේෂ බහුලකම බද්ධ වෛරයකින් යුක්ත වීම. ඔයත් බලන්න අපේ ගෙදර ඉන්න අනිත් අය එහෙම හින්දා අපේ ගෙදර ගැටුම් ඇති වෙලාද කියලා නෙමෙයි බලන්න ඕන. ඔයත් බලන්න ඕන මොකද්ද? මම බැඳගත්ත වෛරකින් ඉන්න කෙනෙක්. මම හැම දෙයකටම තරහ ගන්න දත්මිටි කකා තරහින් ක්‍රෝධෙන් කටයුතු කරන කෙනෙක්. එහෙනම් අපේ ගෙදර සියලු සංවාද විවාද වෙලා ගැටුම් ඇති වෙලා ඉවර වෙන්නේ මගේ ඇතුලේ තියෙන ඒ හේතුව නිසා. මට ඇත්තටම සාමය ඕන නම් කවුන්සිලර්ස් ළඟාවට ගියාට නෙමෙයි ඒක හම්බ වෙන්නේ. බුද්ධ වන්දනා, බෝධි වන්දනා, සෑ වන්දනා කරාට හෝ දේව පූජා, යంత్ర මන්ත්‍ර විවිධ අදහිලි විශ්වාස මත ගියාටම නෙමෙයි සැනසෙල්ල හම්බ වෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? මම මගේ ගාව තැම්පතු කරගෙන ඉන්න ක්‍රෝධය, වද්ද වෛරය, නිතර කිපෙන සුළු ඒ දුර්ගුණය මම නැති කරගන්නම ඕනේ. එහෙම වුණොත් මට සාමයයි. සාමය කොහෙන් හරි අරන් එන්න පුළුවන් එකක් නෙමෙයි. peaceful mind කියන එක අරන් එන්න බෑනේ. ඒක ඉතින් අපේ තියෙන දුර්ගුණ පුළුවන් තරම් අයින් කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයනේ. ඒ කියන්නේ අපි යම්කිසි මාර්ගයක් ප්‍රගුණ කරනකොට අපිට ලැබෙන ඒකේ ප්‍රතිලාභය තමයි ඒ සමකාමී මනස කියන්නේ. වාද කර කර විවාද කර කර බැඳුණු වෛරයකින් ඉන්නවනම් නිතර කිපෙන සුළු ගතියෙන් ඉන්නවනම් ඒගොල්ලොත් එක්ක කිසිම සංවාදයක් හරි සමාවෙන්න මේ තාක්ෂණික ප්‍රශ්න එනකොට පොඩ්ඩක් බින්ද වැටෙනවා. මොකද අනිත් පිරිසටත් මේ බණ අහන්න දෙන්න ඕන නිසා තමයි මම ඒ උත්සාහය දරන්නේ මේ හැමතිස්සෙම මේ බණ අනිත් අයටත් අහන්න සලස්සලා දෙන්න. මේ තාක්ෂණයේ සමහර බින්ද වැටීම් වෙනවා. මොකද ඉතින් ලංකාවේ මහා වේගවත් මේ අන්තර්ජාල පහසුකමක් නැහැනේ. අනිත් එක මේ වෙලාවේ කවුරුත් ඉතින් ඔය මේ Facebook වල WhatsApp වල Viber වල ඉන්න වෙලාවල් නේ. පස්සේ ගේන ගම ඒ ගොඩාක් අය පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා පොඩි ප්‍රශ්න. හරි. එතකොට මට ඔබට කියලා දෙන්න ඕනේ පළවෙනි විවාද මූලය තමයි තරහව, ක්‍රෝධය, බද්ධ වෛරය. හරි. දෙවෙනි විවාද මූලයේ ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගුණමකු බව. ගුණමකු බව. ගුණමකු බව කියලා කියන්නේ අනුන්ගේ තියෙන ගුණය මකන සුළු ගතියකින් යුක්තයි නම් යම් කිසි කෙනෙක්. අනුන්ගේ තියෙන ගුණය පහත් කරන සුළු බවකින් යුක්තයි නම්
හඟවන සුළු බවකින් යුක්තයි නම් කවුරු හරි කෙනෙක්. අන්න එතනත් සංවාදයක් ගෙනියන්න පුළුවන් තැනක් නෙමෙයි. එතනත් සංවාදයක් ගෙනියන්න බෑ. ඒ කියන්නේ කාගේ හරි තියෙන වටිනාකම් මකලා දාන, කාගේ හරි තියෙන අගයක් මේ බොහොම පහත් කළා ඇස්තමේන්තු කරන, කාගේ හරි තියෙන දක්ෂකමක් හොඳක් අගය කරන්නේ නැතිකම, ಗುಣ මකන සුළුකම කියන ඒ ගතිය නිසා හැමතිස්සෙම සංඝයා අතරත් ගිහියෝ අතරත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොනවා වෙනවා කියලාද? විවාදම හට. අතට කොච්චර සත්‍ය දේවල්ද නේ? ඔය ඇත්තෝ අතර ඕනිම කතා බහක් රණ්ඩුවකින් කෙලවර වෙන්න එක හේතුවක් නෙවෙයිද? මගේ කිසි හොඳක් දකින්නේ නැහැ කියලා තියෙන පිළිගැනීම. ඒ කියන්නේ ඔබට තියෙනවා නම් පිළිගැනීමක් මම කොච්චර කරත් මගේ හොඳක් මේ ගෙදර අය දකින්නේ නැහැ කියලා ඒක ගැන තියෙන කලකිරීම හින්දම ඒ නිගමනය හින්දම ගේ ඇතුලේ මොන සංවාදෙත් අන්තිමට ගැටුමකින් විවාදයකින් ඉවර වෙනානේ. ඇප්‍රීසියේට් කරන්න නැති කමනේ. අගය කරන්න සූදානම් නැතිකම. ගුණය එයාගේ තියෙන වටිනාකම අගය මේවා කවුරු හරි එක්කෙනෙක් මකන සුළු නම් ඒවා මේ හංගනවනම් නොදැක්ක වගේ ඉන්නවනම් ඒ තියෙන උසස් ගති කෙනෙකුගේ අඳුනගත්තේ නෑ වගේ රඟපානවනම් එතන විවාදයකට මුලක්. එතන විවාදයකට මුලක්. විවාදයකට මුලක් කියන්නේ බෙදෙන්න හේතුවක්. ගැටෙන්න හේතුවක්. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි සමග ජීවත් වෙන අනෙක් පාර්ශවයන්හි තියෙන හොඳ ලෙස දකින්න. හොඳ ලෙස දකින්න. සමහර විට එයා ගෙදරට ලොකු ආර්ථික දායකත්වයක් දෙන්නේ නැතුව ඇති. ඒත් එයාගේ ශ්‍රම දායකත්වය සමහර විට රැකියාවට ගිහිල්ලා සල්ලි හම්බ කරන එක්කෙනා නොවෙන්න පුළුවන්. ඒත් මුළු ගෙදර රැකියාවට යන හැමෝටම උදේ පාන්දරම කැම ටික හදලා දෙන්නේ. එනකොටම තේ ටික හදලා දෙන්නේ. එනකොට කැම ටික සූදානම් කරලා ඊට පහුවෙනිදට අඳින්න ඇඳුම් පැළඳුම් ටික සූදානම් කරලා දෙන්නේ. ඒ ගුණේ දකින්න ඕන. තමන් විතරක් උසස්ය අනිත් එක්කෙනාගේ ක්‍රියාව පහත්ය කියලා හිතන තාක්කල් ඒ ගෙවල් වල හොඳින් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කරන්නේ පිරිමි එක්කෙනෙක් වුණත්, ඒක කරන්නේ ගැහණු එක්කෙනෙක් වුණත් අනිත් එක්කෙනාගේ ගුණය දකින්න නැත්නම් ගුණය මකනවා නම් අනිත් එක්කෙනාගේ සේවය, කැපවීම, දක්ෂකම හොඳ ඒක අඳුන ගන්නයි, ඒක අගය කරන්නයි සමර්ථ නැත්නම් ඒ ගෙදරත් ඉවරයි, එවැනි ආයතනත් ඉවරයි, එවැනි පන්සලුත් ඉවරයි. කාටවත් දිනුවක් හම්බෙන්නේ. මොකද හැම තිස්සෙම ගැටුම් විතරයි තියෙන්නේ නේ. රණ්ඩු සරුවයි. දැන අඬ ගසා ගැනීම පමණයි. ඒ මූණු නරක් වෙලා නින්නේ. Tamange හොඳක් අගය කරන්නේ නැති ගෙදර කොච්චර හරි මූණු නරක් වෙලානේ. කෑම යුවත් ඔයන්නේ මූණ නරක් වෙලාද නැද්ද? මූණ නරක් ලැයි කොච්චර කෑවත් රහයි කියන්නේවත් නැති අය ඉන්නවනම් ගෙදර. හොඳට පිරිසිදු කරලා මැදලා දෙන ඇඳුම් ටික ඇඳන් යනවා. ඒකට කවදාවත් ස්තුතිවන්තවත් වෙන්නේ නැත. හැමදාම කතා කරේ නැතත් ඒ කරන දේ ගැන ඉඳලා හිටලා හරි සාකච්ඡාවකදී ඒක මතු කරන්නේ නැත්තන්නේ. දැන් නෝනායි මහත්තයා දෙන්නම වැඩට යන ගෙවල් තියෙනවනේ. ඒත් අත්වස්සෙන්ම ගෙදර ආපු ගමන් ගොඩාක් ගෙවල් වල තාම ලංකාවේ දෙන්නම බස් එකේ ගිහිල්ලා දෙන්නම අර පොර කාලා බස් එකේ නැගලා වවුලු වගේ එල්ලිලා පොම අමාරුවෙන් ඇවිල්ලා
ඒ ආපු ගමන් ගොඩාක් ගෙවල් වල ඒත් ඒක හදන්න ඕන නෝනනේ. ඒ කියන්නේ නිකන් නෝනට මහන්සි නෑ ඒ ගමනෙන් මහත්තයාට මහන්සි වගේ එකක් එහෙම එකක් තියෙනවනේ අපේ ගෙවල් වල නේද? මොනවා කිව්වත් අපේ ගෙවල් දැන් ඒක නෝනාගේ තියෙන උග්‍ර සෙනෙහස නිසා කරනවා නම් හරි නේ. ඒක වෙනම කාරණාවක්. හැබැයි ඇත්තම කාරණේ ගොඩක් අය ඒක කරන්නේ ඒක නිකන් දාලා තියෙන රාජකාරියක් වගේ එකක්. අරයට මහන්සි එයා ඉන්නෝනේ මේ පත්තරේ හරි ටීවී එක දිහා හරි බලන්න අනිත් එකේ තේ හදන්න වෙන්න ඕන. අඩුම හරි ඒක තේ හදන් ආවම ඒක සතුටින් අරන් ස්තුති කියලා ඒක බීලා ඒක අගය කරනවවත් න මම කියන්නේ ගිහියන්ට ටිකක් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නේද? අඩුම හරි ගොඩක් කාන්තාවෝ මහත්තයා තේ හදලා දෙන්න ඕනි කියලා හිතන්නේ නැහැ ලංකාවේ ගොඩක් අය. හැබැයි අඩුම සතුටු වෙයි ඒ දෙන්නම වැඩට ගිහිල්ලාවිල්ලා එක්කෙනෙක් තේ ටික හදලා අනිකට දෙද්දි අනිකා ඇඟපොත සෝදන් බලන් ඉඳිද්දි එයා අඩුම එක බීලා රහයිවත් කිව්වොත් කොච්චර සතුටු වෙයි. ප්‍රශ්නයක් කලාවට ඒ ඔක්කොම අමතක කරලා දාලා එහෙම කැපවීම කරන බව දන්නේ නැහැ වගේ හැසිරෙනකොට නේද? තේ ගෙවල් වල කොහොමද සංවාද කරන්නේ? අන්සල් වලත් එහෙම තමයි. ඒ කියන්නේ මට නැතිනම් මගේ හිතේ අගයක් මගේ පොඩි හමුදුරුවරුනේ මම දැන් පන්සලෙන් එළියනේ මේ වෙලාවේ 60 70ක් පුංචි හමුදුරුලා ටික බලාගන්නේ කවුද? මගේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ. මට ඒගොල්ලෝගේ ගුණය ගැන කිසිම අගයක් නැත්තම් ඒගොල්ලෝ කරන මේ මෙහෙවර ගැන මට කිසිම වටිනකමක් මගේ හිතේ නැත්තම් ඉතින් අපිට හොඳ ගමනක් යන්න බැරිද? මට තියෙන්න ඕන ඒගොල්ලෝ ගැන අගයක් සහිත ඒගොල්ලොන්ගේ වටිනකම් මකන්නේ නැති ගතියක් නේ. ඒගොල්ලෝ ඉස්සරහත් ඒගොල්ලෝ නැති තැන. ඒකින් කියන්නේ කාගේ හරි වැරද්දක් තියෙනනම් කියලා දෙන්න එපානේ උදව් කරන එක්කෙනානේ කියලා. එහෙම බෑ. වැරද්දක් තියෙනනම් ඒකත් සාකච්ඡා කරන්න ඕනි. ඒ තියෙන ගුණේ හංගන්න හොඳ නෑ. හොඳ නෑ. අපිට වෙලා තියෙන්නේ නැති ඒ කියන්නේ තියෙන වැරදි ටික කියන්න තියෙන උද්‍යෝගේ තියෙන පොඩි හරි ගුණයක් මතු කරන්න නැහැ. අපේ ප්‍රශ්න තියෙන්නේ එතන. වාද හටගන්න එතනනේ. විවාද හටගන්න එතන. ඇයි හොඳ දකින්නේ නැත්තේ කියන එක නේ. ඇයි වැරදි විතරක් දකින්නේ? ඇයි අඩුව විතරක් කියන්නේ? ඇයි නැති එක විතරක් කියන්නේ? එතන තමයි විවාද තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අහන්නේ ඇයි මගේ මොකක්වත් හොඳක් නැද්ද කියලා නේ. එතකොට අර විවේචනය අර හොඳ අදහසකින් වෙන්න පුළුවන් එයා කරගෙන යන්නේ. හැබැයි ඒ කරගෙන යන පැහැදිලි කිරීමේ කිසිම අර යම් කිසි කෙනෙකුගේ තියෙන සාධනීය දේවල් පොසිටිව් දේවල් මතු කරන්නේ නැත්තම් හැමතිස්සෙම ඍණාත්මක ටික නම් මතු කරන්නේ. කතාව මෙහෙමයි, ගමන මෙහෙමයි, හැසිරීම මෙහෙමයි. එහෙම අර හැමතිස්සෙම Taman තුල තියෙන නිෂේධනාත්මක ආකල්ප ටිකට විතරයි නම් Taman මේ මතු කිරීම කරන්නේ. ගුණය මකනවන Taman වෙනුවෙන් කරපු කැපකිරීමනේ පරිත්‍යාග දරාගෙන ඉඳී කරපු ඉවසීම ඒව ගැන කිසිම අදහසක් නැතුව කෙනෙක් වැඩ කරනවා නම් ගෙදරක පන්සලක විවාද මූලයක්. ඒක රණ්ඩු වලට විවාද වලට හේතුවක්ද නැද්ද? හේතු. දැන් දෙකක් ඉගෙන ගන්න. එකක් තරහ ක්‍රෝධ බහුලකම, දෙවෙනි එක ගුණමක්කු බව නේ. ගුණමක්කු බව. තුන්වෙනි කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊර්ෂ්‍යා සහගත බව සහ මසුරුකම. ඊර්ෂ්‍යාව. ඉතින් මම මගේ පන්සලේ ඉන්න අනිත් හාමුදුරුවෝගේ සාර්ථකත්වය කිසිසේත්ම තෘප්තිමත් පිළිගන්නේ නැත්තම් අනිත් සායනහන්සලගේ දක්ෂ පක්ෂකම් මම ඉවසන්නේ නැත්තම් ඒගොල්ලොන්ට බාහිර අයවලුන්ගෙන් ලැබෙන කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර මම ඉවසන්නේ නැත්තම් ඒකනේ මගේ ඊර්ෂ්‍යාව කියන්නේ. එතකොට
ඊට පස්සේ මගේ දේවල් එයාලට කිසිම දෙයක් මගේ දෙයකින් ප්‍රයෝජනයක් ලැබෙන එක වළක්වන්න මගේ තියෙනේම ඔක්කොම හංගනවා නන්නේ. සරලව කිව්වොත් දැන් මම බණ දේශනා කරනකොට මම මිනිස්සෙයින්ට ඒක තෝරලා දෙන්න මම පාවිච්චි කරන sannivedana උපක්‍රම දන්නේ මමනේ. දැන් එතකොට මම මගේ දේවල් ටික ඔක්කොම හංගනවා නම් මගේ ඉන්න අනිත් ආමුදුරුල්ලට කියලා දෙන්නේ නැතුව. ඒ හංගන ගතිය මසුරුකම ඊළඟට මගේ දෙයකින් හරි එයාලගේ දෙයකින් හරි උඩට ඇවිල්ලා ඉන්න එක උහුලන්නේ නැතිකමට කියනවා මොකද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි තියෙන ආමුදුරු කෙනෙක් පන්සලේ හිටියොත් එතන සමගියක් නැහැ. එතන විවාද විතරයි. විවාද විතරයි. රණ්ඩු වලට මුලක්මයි. ගැටුමට මුලක්මයි. ගැටුමට මුලක්මයි. ඉතින් ගිහි ගෙදරකට උනත් ඒක එහෙමම තමයි. ගිහි ගෙදර ජීවත් වෙන අයට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ වෙනස් හැකියාවන් තියෙන වෙනස් දක්ෂතා තියෙන වෙනස් කුසලතා තියෙන කෙනෙක් එක්කනේ Taman ජීවත් වෙන්නේ. කසාද බැඳ කියන්නේ දෙන්නේ අනිවාර්යයෙන්ම Tamanට වඩා වෙනස් ලිංගිකත්වයක් වෙනස් කුසලතා ප්‍රමාණයක් Tamanට වඩා වෙනස් දැනුමක් ඒ කියන්නේ අනිත් එක්කෙනාට තියෙන්නේ Tamanට වඩා වෙනස් දේවල්. එතකොට ඒ Tamanට වඩා වෙනස්කම් තියෙන ඒවා තමන් බාර ගන්න සහ ඒ වෙනස්කම් දරන්න කැමති නැත්නම් ඒවා ගැන තමන් ඉන්නේ අසතුටින් නම් එයාට ඒ වගේ තමන්ට වඩා ඉහළට ගියපු වෙනස්කම් තියෙනවා කියන එකට අසතුටින් නම් ඉන්නේ ඒකේ මහත්තයා රස්සාවක් කරනවා නෝන මහත්තයාට රස්සාවක් නැහැ කියන්නේ මහත්මයාට රස්සාවක් ලැබීම ගැන නෝන මහත්මයා තෘප්තිමත් නැත්තම් නෝන මහත්මයාට රස්සාවක් තිබිලා Tamanටත් තාම රස්සාවක් නැති එක ගැන මහත්මයෙක් අසතුටි නම් ඉන්නේ. අතෘප්තිය නම්. දන්නේම නැතුව ඒ අතෘප්තිය මොකක් වෙනවද? ඊර්ෂ්‍යාව බවට පත්. ඊර්ෂ්‍යාව බවට පත්. එයාට තියෙනවා මට නැහැ. ඒ හින්දා එයාට සල්ලි එනවා මට. ඒ හින්දා එයාගේ යට තින්න වෙලා දිනු මට. තේරෙනව නේද? ඒ කියන්නේ ඒ ඊර්ෂ්‍යාව පැන නගින්නේ ඔය විදියට අපි හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අසතුට ආපු ගමන් අතෘප්තිමත්කම ආපු ගමන් Taman ගැන හිතන්න පටන් ගන්නවා මෙයා සාර්ථක වෙලා මම අසාර්ථක වෙලා මෙයා සාර්ථක වෙච්ච හින්දා තමයි මගේ අසාර්ථක බව මතුවෙන්නේ. ඊට අමතරව ඊළඟට Tamanගේ තියෙන දේවල් හංගන්න පටන් ගන්නවා. මොකද බය හිතෙනවා මේවා අරගෙන මෙයා මට වඩා උඩින් යයිද කියලා. ඊට පස්සේ Tamanගේ සාර්ථකත්වයේ රහස් මොකද කරන්නේ? හංගනවා. ගුරු මුස්ටි තියා ගන්නවා කියන්නේ. දැන් ගුරු හාමුදුරුවන්ලට භාග්‍යවතුන් වහන්සේ ගුරුවරු ලෙස ඉන්න හාමුදුරුවන්ලට කියලා දීලා තියෙනවා. ඉස්කෝලවල උනත් ඉන්න ගුරුවරුන්ට කියලා තියෙනවා. මිටේ හංගගත්තු දේවල් තියෙන කෙනෙක් නම් එයා මසුරෙක් නේ. ගුරු මුස්ටි කියලා Tamanටම අනිත් එක්කෙනාට පහර දෙන්න දේවල් ටිකක් කවදා හරි එයා Tamanට වඩා උඩින් යයි කියලා බයට හංගගත්තුව තියෙන්න බෑ හොඳ ගුරුවරෙක්. භාග්‍යවතුන් වහන්සේ අර ඇටේරියා වනයේදී ඇටේරියා කොළ මිටක් අහුල ගන්නවනේ බිම තියෙන. අහුලගෙන අහනවා පින්වත් මහණෙනි මගේ මිටේ තියෙන ඇටේරියා කොළද වැඩි මේ වනාන්තරයේ තියෙන. භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි වනාන්තරයේ තියෙන කොළ කොච්චරනම් විශාල ප්‍රමාණයක්ද ඔබ වහන්සේගේ අතේ කොච්චර පොඩ්ඩද තියෙන කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා පින්වත් මහණෙනි නුඹලා තේරුම් ගන්න ඕන මම අවබෝධ කරගෙන තියෙන ධර්මය සමානයි මේ ඇටේරියා වනයේ තියෙන කොළවලට ඒත් මම නුඹලාට දේශනා කරපු ප්‍රමාණය සමානයි මිටේ තියෙන කොළ ප්‍රමාණයට. ඒත් මම නුඹලාට දුකින් නිදහස් වෙන්න ඕන කරන සියලුම දේවල් දේශනා කරලා තියෙනවා.
මං අවබෝධ කරගත්තු ප්‍රමාණය විශාලයි. ඒත් ඒ ඔක්කොම ඕනේ නෑ දුකින් නිදහස් වෙන්න. දුකින් නිදහස් වෙන්නේ චතුරාර්ය සත්‍යය දැනගන්න. පටිච්චසමුප්පාද ධර්මය දැනගන්න. මම ඒක හංගන්න නැතුව දේශනා කළා. ඉතින් එහෙම තමන්ගේ සාර්ථකත්වයට උදව්වක් වෙන දේවල් හංගන්නේ නැති අය නම් gedara ඉන්නේ නේ. හංගන්නේ නැති අය නම් gedara ඉන්නේ. ඒ gedara විවාදයක් හටගන්නේ නැහැ, ගැටුමක් නැහැ. gedara ඉන්නේ තමන්ගේ දක්ෂකම් හංගන්න නැතුව, මේ මසුරුකම් කරන්නේ නැතුව, තමන්ගේ හැකියාවන් දැනුම ඒවා හංගගෙන ඉන්නේ නැතුව අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න එක්කෙනෙක් නම් මසුරු නැත්තම් අනිත් එක්කෙනා තමන්ගේ සහයෙන් හරි සාර්ථක වෙලා උඩට යන එක ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැති එක්කෙනෙක් නම් gedara ඉන්නේ. දරුවෝ අතර හරි, බිරිඳ හරි, සැමියා හරි, කවුරු හරි නේ. ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම්. ඇත්තට මේ කේවල් වල කොච්චර සතුට තියනවද? මොකද දැනෙනවනේ හරි විශාල උපකාරයක් මගේ සාර්ථකත්වයට මෙයා දෙන්නේ කියලා. චුට්ටක්වත් හංගන්නේ නැණි කියලා හිතෙනවනේ. හංගන්නේ නැණි කියලා හිතෙනවා. ඇත්තටම මේ අම්මලා දූලා අතර වුණත් කුස්සියේදී පවා ගොඩාක් එකඟතා හදාගන්න අමාරු තැන් තියෙද නැත? තියෙනවා. ඒ මොකද අම්මලාට ඕනෙ වෙනවා එයාලගේ අතින්ම ඒ දණ්ඩනේ. ඒ කියන්නේ අර ව්‍යංජන වලට 3-5 දැමිලි කලවම් කිරි එයාලගේ අතින්ම. ඉතින් එයාගේ අතේ ගා ගන්න නැතුව ඔක දූට කියලා දීලා දුවේ ඔයා කරන්න කියනවා නම් එතනම විවාද ඉවරයිද නැද්ද? ඒවනේ ඒකෙන් මේ අම්මගේ ලකුණු කැපිලා යන්නේ නැහැ. අම්මා නොවටින කෙනෙක් වෙන්නේ නැහැ නේ. ඒක දූ ඉගෙනගෙන දූ කරනවා නම් හොඳයිනේ. සනසිල්ල ගිහිල්ලා සිල් හරි ගන්න පුළුවන්. නැත්තම් ඥාන විමලාරාමයට සිල් ගන්න ගියත් හිතෙනවා හොද්ද ඒ දන්න ටෙලිෆෝන් එකකින් හරි උපදෙස් දෙන්න ඕන කියලා. ලෙඩ නේ ඉතින්. ඒ ලෙඩ හදාගන්නේ මොකටද? දෙයියනි කියලා නේද? මේවා මමම කරන්න ඕනේ. මගේ අතින්ම කරන්න ඕනේ. ඕවා හින්දානේ විවාද තියෙන්නේ නේ. එතකොට මොකද කියන්නේ? යාම කරගත්තා. අපි යන්නේ නැහැ වට ඇඟිලි ගන්න. ඔය ගෙවල් වල කිසිම ප්‍රොඩක්ටිවිටි එකක් නැත්තේ ඕකනේ. ඒ කියන්නේ තමන්ගේ ගාව පොඩි හරි දේවල් ටිකක් හංගන් හිටියොත් තමන් සාර්ථක වෙනවයි කියලා මෝඩ මසුරු සිතුවිල්ලක් තියෙනවා. දැන් මම කල්පනා කරන විදිය තමයි මේ බණ ඉගෙන ගත්තු හින්දා මම කල්පනා කරන විදිය තමයි මට පුළුවන් උපරිම ඉක්මනින් මගේ ලොකු ගෝලයෝ ටිකට හොඳටම බණ කියන හැටි ක්‍රම ටික කියලා දෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම එතකොට මට බණ කීමෙන් ටිකක් ඈත් වෙලා භාවනාව පැත්තටත් වැඩිපුර යොමු වෙනවා. මට ඒක ලාභයක් නෙමෙයි. මම හිතුවත් මම බණ කියන ක්‍රම ටික ගෝලයට ඉගන්නොත් උණ්ඩයයි මට උටි. ඊට පස්සේ මගේ ඔළුවට අත හොදන්න. ඔවා තමයි වෙලා තියෙන්නේ ලෝකෙ. කියලා මම මසුරු කමෙනුයි ඊර්ෂ්‍යාවෙනුයි නටන්න ගත්තොත් මම මැරෙනවත් එක්කම බොහෝ දේවල් විශාල දැනුමකුත් මැරෙනවද නැද්ද? මැරෙනවා. අඩුම මම ජීවත් වෙලා ඉන්න කාලේ මම ඒක තව මිනිස්සෙකුට අවංකව හංගන්න නැතුව මසුරුකම් කරන්න නැතුව ගුරු මුස්ටි තියාගන්න නැතුව ඒක දීලා තිබුණා. මගේ ඇස් දෙකට දකින්න පුළුවන් මං ජීවත් වෙද්දී මගේ දැනුම ජීවමාන වෙනවානේ. මගේ දැනුම තවත් ඉදිරියට පවතිනවා මගේ ඇස් දෙකටම දකින්න පුළුවන්. ඒකයි මම කියන්නේ අර ඒක සරල තැනකින් කිව්වේනේ. හොද්ද ඒදන එක හරි හැමදාම තමන් පැන පැන කරන්නේ නැතුව ඒ දැනුම ළමයාට දීලා නේ. එයා හදන හොද්ද කාලා ඒකේ තව ක්වොලිටි එක දියුණු කරන්න උදව් කරනවා නම් ඇත්තටම ළමයාටත් සතුටුයි. අනේ අම්මට අද කන්නු වෙලා දුන්නානේ මගේ අතින්. සතුටුයි. නැත්තම් හිතෙන්නේ මේ ගෙදර කිසි අවස්ථාවක් අපිට දෙන්නේ නෑ. වාද තියෙන්නේ හොවා ඉන්නේ නේ. පටන් ගන්න ඔතනින්. විවාද, ගැටුම්, ප්‍රශ්න පටන් ගන්නෙ උන් ඔය වගේ චූටි තැන් වලින්. හැබැයි ඒව ඇතුලේ තියෙන්නේ බලගතු කෙලෙස්ද නැද්ද? බලගතු කෙලෙස්. මසුරුකම, ඊර්ෂියාව කියන්නේ බලගතු කෙලෙස්. මේ අනිත් එක්කෙනාට පොඩ්ඩක් හරි ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලැබෙනවට තියෙන අකමැත්ත
හෝ ඒක ලබාගෙන ඉන්නව බලන් ඉන්න තියෙන නොහැකියාවනේ ඊර්ෂ්‍යාව කියන්නේ. ඉතින් ඒ ඊර්ෂ්‍යාව කියන මනෝභාවයෙන් අපි කොච්චරනම් පාඩුද කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දක්ෂයෝ ඉස්සරහට එන්නේ නැහැ. ඉන්න දක්ෂයින්ට දේවල් දාලා යන්න හිතෙනවානේ. කලකිරෙනවා ඉන්න දක්ෂයින්ට. එපා වෙනවනේ. අනිත් එක විශාල කාලයක් නිෂ්ක්‍රීය වෙනවා යාළුවනේ. නිෂ්ක්‍රීය වෙනවා. එයයි දක්ෂකම් තිබුණට ඒවා එලි දක්වන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ දරුවන්ගේ හරි බිරිඳගේ හරි සැමියාගේ හරි ගෝලයාගේ හරි එකට ජීවත් වෙන අනිත් ආමුතුරුවන්ගේ හරි කාගේ හරි දක්ෂකම ඉවසන්න ඒක අගයන්න ඒක ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් හිතක් තමන්ට හදාගන්න බැරි නම් ඒ පන්සල ඉවරයි ඒ ගෙදර ඉවරයි ඒ රට ඉවරයි නේ. හැම තිස්සෙම හදන්නේ හංගන්න නම් අනිත් එක්කෙනා උඩට යන පාරවල් වහලා දාලා නම් සතුටු වෙන්න හිතන්නේ. එතකොට ඒ රට දියුණු වෙන්නේ නැහැ. ඒ ගෙදර දියුණු වෙන්නේ නැහැ. ඒ හැම තැනම තියෙන විවාද විතරයිනේ. බලන්නකෝ ආයතනවල හැමෝම කියන්නේ එකම දෙයයි. කො වැඩ කරන්න දෙන්නේ නැහැ. ආණ්ඩු ගැටු විවාද වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒක උපදේශ දෙන්නේ හරියට නේ. කොටස් කියලා වැරදෙනකම් බලන් ඉන්නවා. කොටස් කියන්නේ සම්පූර්ණ එක කියන්නේ නැහැ. සිටිනවා. තුන්වෙනි විවාද මූලය වන කොහොමද? ඊර්ෂ්‍යාව සහ මසුරුකමනේ. දෙක එකට යන්නේ. දෙකම ද්වේෂය එක්කනේ යන්නේ. ඊර්ෂ්‍යාව සහ මසුරුකම කියන දෙකම ද්වේෂ මූලික චෛතසික. මුල මොකද්ද කියලා හෙව්වොත් ඊර්ෂ්‍යාවෙත් මුල ද්වේෂය. මසුරුකමෙත් මුල ද්වේෂය. ගොඩක් අය හිතනවා මේ මසුරුකම කියන්නේ ලෝභේ මුලක් කියලා නෑ. ලෝභය කියන්නේ වෙන එකක්. මසුරුකම කියන්නේ කන්නේ නැති එකම නෙවෙයි. දෙන්නේ නැති එකක් නෙවෙයි මසුරුකම කියන්නේ. මසුරුකම කියන්නේ තමන්ගේ දේවල් අනිත් අය දකින්නවට තමන්ගේ දේවල් අනිත් අය පරිහරණය කරලා සාර්ථක වෙනවට අකමැත්තෙන් ඒව හංගන ගතිය. ඒ හංගන්නේ අකමැත්ත මතනේ. අකමැත්ත කියන්නේ ලෝභයම නෙවෙයිනේ. අකමැත්ත ද්වේෂ මූලයෙන් එන එක. ඒක ද්වේෂ මූලික චෛතසිකයක් මසුරුකම කියන්නේ මච්චරිය කියන්නේ. ඉස්සා කියන්නේ ද්වේෂ මූලික චෛතසිකයක්. තරහ තමයි ඒකේ මුල. මොකද්ද තරහ? Tamanට වඩා අනිත් එක්කෙනා උඩට කියන්නේ. Taman එක්ක විඳින සැපත අනිත් එක්කෙනා විඳිනවට අකමැති. එහෙම නැත්නම් Tamanට වඩා සැපතක් විඳිනවට අකමැති. මොකද එයාගේ හිතේ හැමතිස්සෙම ඉන්නවා හිතෙනවා. එයාගේ හිතේ හැමතිස්සෙම තියෙනවා Taman සාර්ථක එක්කෙනෙක් නෙමෙයි. Tamanට තමයි ඔක්කොම අඩු. Tamanට තමයි ඔක්කොම නැත්තේ. එයා ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් පුපුර. දවසේම අනුන්ට ඊර්ෂ්‍යාව. පෙනුම ගැන හිත දක්ෂකම් ගැන හිත ළමයි ලපටි සංසන්දනය කර එයාලට තියෙන ධනය බලය කීර්තිය මේවා බල හූල්ල. ඒ කියන්නේ ලෞකික මිනිස්සු එහෙම වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවා වෙන්න බැරි දේවල් හෝ එහෙම වෙනවා නම් ඒ මිනිහා නරකම ලෝකේ ඉන්න පහත්ම මිනිස්සයා කියලා නෙමෙයි. ඒවා වෙන්න පුළුවන් කෙලස් තියෙනකන්. නමුත් මේවා අඳුන ගන්න ඕනනේ. අඳුන ගන්න. ගොඩාක් වෙලාවට මේ මට හිතෙනවා ලංකාවේ දෙමව්පියෝ අතර තියෙන මේ එකඟතාවයක් නැතිකමට ප්‍රධාන හේතුවක් ලෙස මට හිතෙනවා මම දන්නේ ඒක හරි මේකද කියලා. මට හිතෙනවා අර විවාහ ජීවිතයකින් අපේක්ෂා කරන සතුට ආස්වාදය දරුවන් බිහිවීමත් එක්ක පිරිමියාට සහ කාන්තාවට අහිමි වෙනවා. ඒගොල්ලෝ අර දරුවෝ මැත්තේම යැපෙන්න පටන් ගන්නවානේ ගොඩක් වෙලාවට මව්නේ. එතෙන්දි තාත්තා සම්පූර්ණයෙන්ම කොන් වෙලා යනවනේ නේ. ගොඩක් ගෙවල් ළමයි ඉපදුනාම කාමරෙන් එළියට වැටෙන ලොකු වුණාම ස්තෝප්පුවටම වැටෙනවනේ සමහර තාත්තා. එතකොට ඒ තාත්තට යම්කිසි ආකාරයකට ඒ පවුලේ අය ගැන
තමන් අසතුටින් ඉන්නවා අය එයාගෙම බිරිඳයි ළමයි සන්තෝෂෙන් ඉන්නවා අය කියලා යම්කිසි iriසියාවක් හටගන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? මට ඔය කල්පනා කරනකොට හිතෙන්නේ මොකද මෙච්චර පිරිමි අසතුටින් බිබී ඉන්නේ කියලා. වැරදි වෙන්න පුළුවන්. හරියටම කියන්න බෑ. මට නිකන් හිතෙනවා මේ පිරිමි අසතුටින් ඉන්නේ මොකද gedara සතුටේ කොටස්කරුවෙක් ලෙස පිරිමියා බාරගන්නේ අම්මලා පුතාලා දූලා ටිකක් හයියෙන් සන්තෝෂෙන් hina වෙලා උඩ පැනලා හිටියා තාත්තා එනකොට උඩ පැනිල්ල නවත්ත ගන්නවා. hinaව සමහර සංවාද නවතින ගෙවල් තියෙනුනේ ගොඩක් තියෙනවා. තින් ඕවට ගොඩාක් හිත හදාගත්තු පිරිමි නම් මුදිතාවෙන් උත්තර හොයනවා ඇති. ඒ තමන්ට තමන්ගේ බිරිඳකින් ලැබිච්ච ආදරය, සෙනෙහස, බලා ගැනීමනේ, ස්පර්ශය මේවා දරුවෝ නිසා එයාට අහිමි වුණා කියන එක එනකොට එයා ළමයින්ගේ වැඩවලින් ටික ටික අයින් වෙන එක ගැන පුදුම වෙන්න ඕන. ගෙදර වැඩට උදව් කරන්නේ නැති එක ගැන පුදුම වෙන්න ඕනද? එයාගේ සැපත එයාට අහිමි වෙලා නැද්ද? ගොඩක් ගෙවල් වල දරුවන් ලැබීමත් එක්ක ඒව කළමනාකරණය කරගන්න අසමර්ථ වෙච්ච අම්මලා ඉන්නවනේ. ගොඩක් අම්මලා ඉන්නවා ඒ අසමර්ථ වෙච්ච. ගොඩක් තාත්තලාත් ඉන්නවානේ. එහෙම අසමර්ථ වෙච්ච අය ඉන්නවා. මම දකිනවා එහෙමයි. මට හිතෙනවා ඒ කළමනාකරණය කරගන්න සමහර දේවල් සම්බන්ධව අසමර්ථ වුණොත් එතනදි දන්නේම නැතුව ඊර්ෂ්‍යාවක් ඇතුලෙන් එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ට වෙන මාත්‍රිකාවක් කිව්වත් අර තියෙන ඇතුලේ තියෙන ගැටුම හින්දා මොන මාත්‍රිකාව කතා කරන්න ආවත් හොස්ස ළඟින් මැස්සෙක් යන්න බෑ. මොකද වෙන කෝන්තර තියෙනවා ඇතුලේ. එතනවා මේ ගෙදර අය සන්තෝෂෙන් ඉන්නවා මට සන්තෝෂයක් නැහැ. මම නිකන් මේ ගෙදර කට්ටියට සල්ලි මැසිමු විතරයි. මගෙන් බලාපොරොත්තු වෙන සල්ලි ටික විතරයි. පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි සමහර ගියා. අනේකා තමන්ගෙන් හොයන දේ ලැබෙන්නේ නැති වුණාම තමන්ගේ දෙයින් අනේකා විතරක් සතුටින් ඉන්නවා පේනකොට ඉරිසියා වෙන්න පුළුවන්. ඉඩ තියෙනවා. මිනිස්සුයෝනේ. මේවා සමා වෙන්න මේවා මේ ගිහියෝ අතර සාකච්ඡා කරගන්න ඕන දේවල්. ඒ වුණත් ඉතින් මං හරි කියනවා මොකද ගිහියෝ වැටිලා ඉන්න වලේ ඉන්න ගිහියන්ට තේරෙන්නේ නැහැ තමන් ඉන්න වලේ තරමුවත්. මොකද්ද මේ වලේ වැටිලා ගොඩ එන්න බැරුව ඉන්න හේතු කියලා ගොඩාක් ඒවා මට තේරෙනවා ගිහියන්ට තේරෙන්නේ නැහැ. ගොඩක්. මේ ඊර්ෂ්‍යාව කියන සිතුවිල්ල අපේ කෙවල් ඇතුලේ තියෙනවා. මගේ අදහස නම් තියෙනවා. ඒක මගේ ගේ ඇතුලේ වුණත් මං හිතනවා අපේ අම්මා තාත්තා අතර වුණත් මං හිතනවා අනිවාර්යෙන් තියෙනවා කියලා. පෙන්නන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන කාරණා වලින් ඒව වහලා තියෙනවා. වහලා තිබුණට තමන්ගේ ජීවිතේ සතුට අහිමි වීම සම්බන්ධ ප්‍රශ්නය එයාලට නෑයි කියන්න බෑ. තමන්ට අහිමි වෙච්ච සතුටනේ කවුරු හින්දාද සතුට අහිමි වුනේ? කොයි කාලෙද ඒක පටන් ගත්තේ කියලා ඔය ඔක්කොම මුළු චිත්‍ර කතාවම ඔළුවේ තියෙනවද නැත්? තියෙනවා. ඔය ගොඩක් තාත්තලා මගේ ගාවට ඔය ආවම යම් පෞල් කෝන්තර වලට උපදෙස් ලබා ගන්න තාත්තලගේ කටින් කියවෙන වාක්‍යයක් තමයි හාමුදුරනේ අහන්න මේගොල්ලෝ මං වෙනුවෙන් මොනවද කරන්නේ? මේ තාත්තලා රණ්ඩු වෙද්දී අහන එකක් තමයි මේ ගෙදර අය මං වෙනුවෙන් මොනවද කළා තියෙන්නේ? අහන්න. ඒ අහන්නේ මග ඇරුණු කිනම් කාරණාද කියලා ගෙවල් වල අය හොයලා බලන්න. හැබැයි මොනවා හරි දේවල් ටිකක් ඒ ගෙවල් වල ප්‍රශ්න විදියට ඇවිල්ලා තියෙනවා. ඒකනේ එහෙම කියන්න හයියක් ඇවිල්ලා තියෙනවා. තමන් සතුටින් තියුවේ නැහැ කියන එකනේ කියන්නේ. ඒක අම්මා කෙනෙකුටත් එහෙමම කියන්න පුළුවන් අවස්ථා ඇතිනේ. තාත්තා කෙනෙකුටත් එහෙම කියන්න දේවල්. ඉතින් ඊර්ෂ්‍යාව තියෙන රජ වෙච්ච ගෙවල් වල ඒක නිකන් යට තියෙද්දි උඩ පොත්තකින් ඒව මේවා වැහිලා තියෙන්න පුළුවන් නේ.
බුද්ධාගම බුදුන් වඳිනවා දාන්සල් දෙනවා පාන්සල් යනවා ඔය වගේ නිකන් මතු පිට කාරණා වලින් වැහිලා තිබුණට ඇතුලෙන් ආත්ම තෘප්තියක් නැතුව නම් ඉන්නේ ඒක ඇතුලෙන් ඊර්ෂ්‍යා චෛතසිකේ පැන නගින්න තියෙන අවස්ථාව වැඩිද නැද්ද වැඩි මෙයා තේරුම් ගන්න බලන්න මෙයා තේරුම් ගත්තොත් ගොඩාක් ප්‍රශ්න ගොඩක් ගැටලු වලට උත්තර හම්බෙනවා. මේවා තේරුම් ගත්තොත් මේ අපේ බුදුහාමුදුරුවෝ අපේ ප්‍රශ්න විසඳ ගන්න ඔක්කොම කියලා දීලා තමයි පිරුණුවම් පාලා තියෙන්නේ. මේවා තේරුම් අරගෙන ඉන්නවනම් කොච්චර ප්‍රශ්න විසඳනවද අපේනේ. කොච්චර ලස්සන දේවල් තුනක්ද දැන් අපි මෙච්චර වෙලා කතා කරපු තුන ගත්තත් නේ. විවාද මූල අපි කතා කළා එකක් නිතර කිපෙන සුළු බද්ධ වෛරය තියාගෙන සාමය ගේන්න බෑ. ඊළඟට සාමය ගේන්න බෑ කියලා අපි කතා කළා ගුණමකු කම යුතන. ඊළඟට සාමය සතුට එක්ක සමගියෙන් සංවාදයක් කරන්න බෑ ඊර්ෂියාවයි මසුරුකමයි තියෙනවා නම්. මේවා මේ පන්සල් වල හාමුදුරුවලට කියපුවා. හැබැයි ඉතින් ගෙදරටත් අදා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෛරාටික මායාවෙන් යුක්තයි නම්. ඒ කියන්නේ කපටි අණ්ඩපාල ගති කියන. කොච්චරයි කපටි නන්නේ. කපටි නම්. ඒ කියන්නේ හරිම මායාකාරී වැඩ නම් තියෙන්නේ නේ. මායාකාරී වැඩ නම් අපි කියන්නේ විඥාකාරය කියලා නේද? ඒ විඥා පෙන්නනවා නන්නේ. මායාවන් නම් තියෙන්නේ ඔක්කොම. කොම පෙන්නන එකට වඩා වෙන එකක් නම් ඇතුලෙන් යන්නේ. එවැනි පන්සලක මොන සාමයක්ද? මොන සංවාදයක්ද නේ? ඔක ටික දවසක් යනකොට තේරෙනවද නැත්? තේරෙනවා. මායා කියන්නේ ඒකම නෙමෙයි. ඇස්බැඳුම් වැඩ. ඇස්බැඳුම් වැඩ එක්ක කොහොමද සාමි තියාගන්නේ? කොහොමද සමගිය තියාගන්නේ? කපටි කන්නම් කරන්නේ නේ. කොහොමද සමගිය තියාගන්නේ? තේරුණු මොහොතේ ඉඳලා කරේ කපටිකම කියලා. එන්නේ මොකද්ද? ද්වේෂය, ක්‍රෝධය, වෛරය අර මුලින් කියපුවා ආපහු මතුවෙන්න හේතුවක් නේ. ගෙදරක ඉන්නවා නම් විවෘත වෙන්න කියලා මේ කියන්නේ. රංචුවක් එක්ක ඉන්නවා නම් විවෘත වෙන්න. කපටිකම් කර යන්න බෑ. දේවල් හංගලා වහලා මායාවෙන් විඥාවෙන් නේද? ඒවා හොඳයි පැය දෙකයි නම් ඉන්නේ. පැය දෙකක් කරන ආශ්‍රයක නම් ඒවයින් කොහොම හරි බේරිලා යන්න පුළුවන්. හැබැයි ජීවිතේම ජීවත් වෙන්න හිතනවනම් මරණකම් එකට ඉන්න හිතනවනම් ඒ වගේ මායාකාරී වැඩ කරන්න හොඳ නැහැ. මොකද ඕවා එළියට එන වම එකට ඉන්නකොට එළියට එනවනේ. දන්නේම නැති වෙලාවල් වල එළියට එන එකයි කරුමේ කියන්නේ. හිතන්නේවත් නැති වෙලාවල් වල එළියට පයින්නවා ඒවා. තේරුණාට පස්සේ මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මේක කියලා කපටිකමක් කියලා. පෙන්නලා තියෙන්නේ ඇත්තක් නෙමෙයි බොරුවක් කියලා. මං ඉඳලා තියෙන්නේ රැවටිලා කියලා මහා පරාජිත හැඟීමක් එනවා. ඒ කියන්නේ මේ අනිත් අයට කපටිකම් කරන එකේ තියෙන භයානකකම තමයි. කියන්නේ ඒක අහුවෙච්ච දවසට එලි වෙච්ච දවසට අනිත් පුද්ගලයාට හිතෙනවා මම පෙරදුනා කියලා. මම රැවටුණා කියලා. මම අසාර්ථක වුණා කියලා හිතෙනවනේ. එතනින් පස්සේ හරි අමාරුනේ සමාවක් ගන්න එක. ඒකයි හරි කපටිකම් වල තියෙන මායා වැඩවල තියෙන භයානකකම. ඒ හින්දා මේ හරිම පරිස්සම් වෙන්න මුළු ලෝකෙටම කපටිකම් නොකර ඉන්න පුළුවන් නම් අතිවිශිෂ්ටයි. අඩුම ගෙදරටවත් කපටිකම් නොකර ඉන්න. මොකද ගේ ඇතුලේ හරි දැනදිලි ඉන්න බෑ නේද? වැඩ පොලේ මොන විඥා පෙන්නලා තිබුණා. බස් එකේ කෝච්චියේ මොන විඥාවන් මායාවන් සට කපටකම් දාලා පෙන්නලා තිබුණා. ගේ ඇතුලේ හරි ඇවිල්ලා සැනසෙල්ල ඉන්න බෑ. නිදා ගන්න පැය කීපෙකට හරි සැනසෙල්ල ඉන්න බෑනේ. සට කපටකම් වැඩි නම් උදේට නැගිටලා අහනවා මං හීනෙන්වත් කියෙව්වද කියලා. හීනෙන් හරි කියවෙලාද කියලා බය හිතෙනවා. බය. අසහනේ නේ. සතුට නැතිවීම.
සැනසෙල්ල නැතිවීම. ඉතින් කපටිකමක් කරලා අහුවෙච්ච දා ඉඳලා ඒ ගෙදර සංවාද ඉවරයි. කොතනින් පටන් ගත්තත් කොහොම පටන් ගත්තත් ආයෙත් අර මැක්කයි කතාවේ වගේ මැක්කයි තෙන්ට එනවද නැද්ද? එනවා. විශේෂයෙන්ම මේ බෞද්ධ මිනිස්සු මේ තරහ ක්‍රෝධ ටිකක් අතාරිනවත් අඩුයිනේ නේද? හරියට තියන් කල් ගන්නවනේ නේ. මොකද අපේ බෞද්ධ මිනිස්සුන්ට කරපු දේවල් ගොඩක් ඒවා ගත්තොත් ඇත්තටම මේ හොඳ ඒවා ගොඩාක් අමතකයිනේ. ඒකනේ අවුරුදු 20 25 වෙනකොට මහන්නේ අම්මලා මොනවද අපිට කරලා තියෙන්නේ? ඒ වගේ අහනෝනේ කතානේ. තාත්තලා මොනවද ඉතින් කරේ අපිට? එහෙම කියනවා නේ. ඒ කියන්නේ කරපු හොඳ යාට එකක්වත් මතක නැහැ වගේ වෙලානේ තියෙන්නේ. හැබැයි කරපු නරක නෑ. අවුරුදු 8 9 ඉඳලා මතක් කරනවා. අවුරුදු 8 9 අම්මලගෙන් තාත්තලගෙන් වෙච්ච දේවලුත් එක එක්කෙනාගෙන් වෙච්ච දේවලුත් අපේ ඇතුලේ තියෙනවද නැද්ද? තියෙන. ඒවා hina වෙන්න මතක් කරනවා නම් කමන්නේ. මාත් මතක් කරන ඒවා තියෙනවා hina වෙන්න. හැබැයි ගොඩක් අය මතක් කරන්නේ දත් මිටි කකා රිටර්න් එකක් දෙන්නනේ. මම කරන්නම්කෝ වැඩේ. අර තිල මුට්ටි ජාතකෙත් තියෙන්නේ නේද? ඒ කියන්නේ තල මිටක් කාපු එකට ගුරුවරයා උණපතුරෙන් ගහනවනේ. රාජකුමාරයා හිතේ තියාගෙන රජ වුණාට පස්සේ ගෙන්නනෝ මරන්න. ඉතින් රජ වෙන්නේ ඉතින් එයාගේ තාත්තත් මලාට පස්සේනේ නේ. තාත්තලා ඉඳිද්දි කොහෙද පුතාලට රජකම් දීලා තියෙන එක. එතකොට එයාගේ තාත්තත් මරුණාට පස්සේ රජකම හම්බුණාම ගුරුවරයා හොඳටම වයසයි. ගෙන්නනෝ පලිය ගන්න. ඒ කියන්නේ මිනිස්සු එහෙම. මම මේ බෞද්ධයෝ කියලා කියන්නේ ඉතින් අපේ අයට විතරක් කතා කරාම මැදයි නේද? අනිත් අයත් බණ අහනවා. මුස්ලිම් අයත් Facebook එකේ බණ අහනවා. ඉතින් මම ඒගොල්ලෝ ක්‍රිටිසයිස් කරන්න යන්න ඕනේ නැහැ. ඒක ඒගොල්ලෝ හිමින් තේරුම් ගන්නවා අපිත් එහෙමද නැද්ද කියලා. කතෝලික අයත් තේරුම් ගන්නවා අපිත් එහෙමද නැද්ද. අපි ඒක ගැන කියන්න ඕනේ නැහැ. ඒ ආගමික නායකයෝනේ ඒගොල්ලොන්ට මූලිකව උපදෙස් දෙන්න ඕනේ. දැන් මම මේ බෞද්ධයන්ට විතරයි කෙලින් කතා කරන්නේ. අනිත් අයත් බණ අහලා හැදෙනවා මම දන්නවා. අදත් ආවා මං හමු වෙන බෞද්ධ මහත්තයෙකෝ යාගේ නෝන මහත්මයා කතෝලික කියලා කිව්වා හැමදාම ඒගොල්ලෝ දෙන්නම බණ අහනවා. මම මේ බණට එන්න වඩිනකොට පහලට අද ඇවිල්ලා කතා කරලා ගියා. එහෙම ඉන්නවා විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. හැබැයි මම මේ බෞද්ධයෝ කියලා ගන්නේ මූලිකව අනන්‍යතාවය අරගෙන මම මූලිකවම තන්නේ බෞද්ධයෝට. ඉතින් මම යෝජනා කරනවා ඇත්තටම ඔය මේ කපටිකම් ඒවා කරන්න යන්න එපා කියලා කිව්වා. ඊළඟට ඒක වැඩපළ දක්වා ගෙනියන්නනේ. ඊළඟට ඒක මුළු සමාජෙටම දක්වා විවෘත වෙන්න. විවෘත වුණාම හරි ලේසි. බොරුවෙන් කපටිකමෙන් ගියොත් හරි කරදරයි. හරි කරදරයි. ලොකුම කරදරේ තමයි බොරුවයි කපටිකමයි ජීවිතේ තිබුණම මතක තියාගන්න වෙනෝනේ. බොරු කිව්වම මට නම් තියෙන ලොකුම කරදරේ තමයි ඒව මතක තියාගන්න වෙන එක. ඇත්ත කිව්වොත් මතක තියාගන්න දෙයක්. බොරු කිව්වොත් ඉතින් A to Z මතක තියාගන්න එපා. ඊළඟ සැරේ අහනකොටත් ඒ විදියටම කියන්න ඕනේ. මම යෝජනා කරනවා අඩුම ඇත්ත කිව්වොත් ආයේ කිව්වේ මොකද්ද කියලා මතක තියන් ඉන්න දෙයක් නැහැනේ. ඒ නිසා හැමදෙස්සෙම ඇත්ත කියන කපටිකම් කරන්න එපා බොරු කියන. බොරු කිව්වන් තියෙන ලොකුම කරදරේ තමයි කියපු බොරුව ආය අවුරුද්දකින් අහනකොට වෙන එකක් කියවෙන. ඔය ලංකාවේ ලෝකේ උසාවි වල අහන නඩු එක සැරේම තීන්දුව දෙන්න නැතුව ඕවා කල්ලා දින එකේ එක හේතුවක් එකක් ඒක. මොකද බොරු සාක්ෂියක් දුන්නා නම් ඒක දෙවෙනි තුන්වෙනි සාක්ෂිය ප්‍රකාශනය වෙනකොට වෙනස් වෙනවද නැද්ද? ඇත්ත නම් ඉතින් එකපාරටයි. ඇත්ත ඉතින් කලර්ෆුල් නෑනේ නේද? වර්ණවත් නෑ. ඇත්ත එකපාරටයි. බොරුව පාටනේ. හොඳට බැබලෙනවා ඒ වෙලාවේදී බොරුව. හැබැයි ඒ බොරුව ඒ කපටිකම විඳවන්නටම සලස්සනවද නැද්ද? කපටිකම සංවාදයට හරිම බාධාවක්. විවාදයටම උදව්වක් නේ.
ගැටෙන්නම හේතුව. හරි. දැන් ඔබ පැයකුත් මිනිත්තු 10ක් බණ අහන්නේ. විවාද මූල 4ක් ඉගෙන ගත්තානේ. 4ක් ඉගෙන ගත්තා. තා ගොඩක් වෙලා මම ගන්නෙ නෑ. අන්තිම කරුණු දෙක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ලාමක ආශා ඇතිකම, ඒ කියන්නේ ලාමක ආශා වලින් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉන්න එකයි දැඩි මතධාරී බව, නැත්තම් තමන්ගේ මතයෙම එල්බ සිටීම. ඔන්න ඔය කරුණු 6. මිත්‍යා දෘෂ්ටික ලාමක ගති ඇති බවයි, ඒ කියන්නේ වැරදි දර්ශනයක පිහිටලා ඉන්න එකයි, ඊළඟට තමන්ගේ මතයෙම එල්ලීලා ඉන්න දැඩි ආදානග්‍රාහී බවයිනේ. අපි කියන්නේ යත් එක බෑ යකඩ ඉන්න ගිල්ලා වගේ කියලා නේ. නම්ශීලී නෑ, ෆ්ලෙක්සිබල් නෑ කියන එක නේ. දැඩි මත මේකමයි හරි. අඳට ඊර කියලා කිව්වොත් අපිට පිළිගන්න වෙනවා. ඕ ඊර තමයි. ඒ වගේ ඇත්ත එක සාකච්ඡා කරන්න පුළුවන්ද? බෑනේ. හඳ ලෙස පිළිගන්නේ නැති. එයාගේ බලය පාවිච්චි කරලා හඳට ඉර කියලා පිළිගන්න කියන්නේ. ඉරට හඳ කියලා පිළිගන්න කියන්නේ. ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ එක්ක වහල්ලු විදියට, නැත්තම් ඉතින් වෙන් වියාම තමයි. එක්ක වහලෙක් විදියට ඔව් කියන්න ඕන. නැත්තම් ඒ වගේ දැඩි මතධාරියන්ගෙන් අයින් වෙලා යන්න බෑ. එකට ඉන්න බෑ. කොච්චර ලස්සන කරුණු හයක්ද නේද? හරිම ලස්සන කරුණු හය. මම හිතනවා ඔබේ ජීවිතේ වෙනස් කරගන්නවා නම් මේ කරුණු හය හොඳටම ප්‍රමාණවත්. ලස්සන ගෘහ ජීවිතයකට වගේම දුකින් නිදහස් වෙන්නනේ. සසර ගමන කෙටි කරගන්න, නිවන් මඟ සාධනය කරගන්න මේ කරුණු කොච්චර හොඳද? කොච්චර උතුම් මඟ පෙන්වීමද මේ කියලාද? ඉතින් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ 6 වෙනි කොටසේ තිබෙන විවාද මූල සූත්‍රය තමයි අපි ඔය ඉගෙන ගන්න. ඉතින් අද මේ වගේ වටින දහම් කතාවක් අපිට කරගන්න ලැබුණේ අර්වින් සමරවික්‍රම තාත්තට පින් දෙන ගුණානුස්මරණ පින්කම නිසා. මෑණියෝ බොහෝම සන්තෝෂ වෙන්න. විශාල පිරිසක් ඇවිල්ලා බණ මේ බුද්ධ පුතුන් Facebook පිටුවේ දසදහස් ගාණක් තව හෙට අනිද්දා වෙනකොට මේ දේශනාව ශ්‍රවණය කර. පොඩ්ඩක් හරි ජීවිතේ නිමා ගන්න. ඒ ඉල්ලීම කළේ අපේ සුමුදු නෝනා මහත්මියත් අපේ නීල් මහත්මයාත්. ඒ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටියා මේ පින්කමට වඩින්න කියලා. ඉතින් මට කල්යාණ මිත්‍රයෝ විදියට ඒ ඇත්තෝ මාව ඕස්ට්‍රේලියාවට වැඩම කරවලා ලොකු පින්කම් මාලාවක් සිදු කරා. ඒ විතරකුත් නෙවෙයි අපේ නීල් මහත්මයා මගේ දායක සභාවේ සභාපතිතුමාගේ එම මැතිණියගේ ඥාතිවරු, අපේ හේමපාල පෙරේරා මැතිතුමාගෙත් එම මැතිණියගේ ඥාතිවරු බොහොම සමීපතමයි. ඒ සහ සම්බන්ධකම් ඔක්කොම එක තමයි නීල් මහත්මයා, සුමුදු නෝනා මහත්මිය. ඒ ඇත්තෝ නිතර දුරකථනෙන් අපිව අමතන, කතා බහ කරන, සුවදුක් ਵਿਚාරන. කොරෝනා කාලෙත් ලංකාවෙන් මට දාන හම්බුනේ නෑ ඇත්තට. හැබැයි නීල් මහත්තයයි සුමුදු නෝනායි දෙන්න වරින් වර එළවලු එවනවා. පන්සල වරින් වර පළතුරු එවනවා. මට කතා කරාම එපයි කියන නිසා නොහොල්මනේ දායක සභාවේ සභාපතිතුමාට කතා කළා එළවලු මල්ලක් පළතුරු ටිකක් පන්සලට එවනවා. මම දැනගන්නේ ආවට පස්සේ, මොකද මං එපයි කියයි කියලා හිතන් නොහොල්මනේ මෙවනවා පොඩි හාන්දුලට දාන ටික දෙන්න ඕන නේද? සත්පුරුෂ හොඳ මිනිස්සු. මෑණියෝ සතුටු වෙන්න ඕන. සුමුදු නෝන හොඳ නෝනම. හොඳ සත්පුරුෂ අම්මා කෙනෙක්. දරුවන්ට හරි ආදරේ. ස්වාමි පුරුෂයාට හරි ආදරේ. බොහොම හොඳ ජීවිතයක්, හරිම නිහඬ, හරිම සාමකාමී කෙනෙක් විදියට උත්සාහ කරනවා ජීවිතේ ගෙවන්න. වරින් වර අපිත් එක්ක කතා බහ කරනවා. ඔබතුමියගේ දියණි. ඉතින් බෑනනුවන් ඒගොල්ලෝ තමයි ආරාධනාව කළේ වඩින්න කියලා. අපි තාම සතුටු වෙනවා. අපේ මේ තාරක මහත්මයා අපිව හමු වෙලා පන්සලට ඥානවිමලාරාමයට ගිහිල්ලා අපිව එක්කරන් ආව සම්බන්ධීකරණ කටයුතු කරමින්. ඉතින් කවුරුත් එක්ක මේ පවුලේ අය, පවුලට සම්බන්ධ අය තාම විශාල පිරිසක් රැස් වෙලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. රැස් කරගත්ත පින් අර්වින් සමරවික්‍රම මැතිතුමාට, එතුමාගේ දෙමව්පියන්ට,
අනුලා සමරවික්‍රම මාතාවගේ දෙමව්පියන්ට ඥාතීන්ට පවුලේ අයට මිය ගිය ඒ වගේම අපේ නීල් රණතුංග මැතිතුමාගේ පියාණන් වහන්සේ ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ පින් කුසල් අත් වේවා ඔබ නමින් මියගිය සියලු දෙනාටද මේ පින් කුසල් අත් වේවා දුකින් නිදහස් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෞතම බුදුසසුනේම ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා සාදු 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 ඒ වගේම දෙවියෝ පින් අත්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම අනුලා සමරවික්‍රම මාතාවටත් ඔබතුමියගේ ලංකාවෙත් විදේශගතවත් සිටින දුව දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට මේ පින්කම ලස්සනට කරගන්නට උදව් කරපු උපකාර කරපු පවුලේ සහෝදර සහෝදරියන් ඒ අයගේ දුව දරුවන් ඇතුළු සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා යහපත සිත ශාන්තිය උදා වේවා බුද්ධ පුතුන් ඔස්සේ බණ ආපු පිරිසටත් ලෝකවාසී සියලු දෙනාටත් සියලු යහපත වේවා දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා මේ භවයේ පුරාම සත්පුරුෂයෝ හමු වේවා කල්යාණ මිත්‍රයෝ හමු වේවා සත් ධර්මයේ මාසන්නට ලැබේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කම දපට පාරමී ධර්ම වේවා සාදු 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 හොඳයි කවුරු සාදු කියන්න අෂ්ට පරිස්කාර උඩිය ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති තී අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත උදා වේවා